අයබෝවන් දුවේ පුතේ අද මම බලාපොරොත්තු වෙනවා 9 ශ්‍රේණියේ පයිතගරස් සම්බන්ධය කියන පාඩමේ ප්‍රශ්න සාකච්ඡා කරන්න. මේ පෙළ පොතේ අභ්‍යාසවල ගැටලු සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒකේ 19.1 කියන අභ්‍යාසය මම සාකච්ඡා කරලා ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. එතකොට පයිතගරස් සම්බන්ධයේ පාඩම අපි කතා කරන්න ගියාම මොකද්ද මේ පයිතගරස් සම්බන්ධය කියන දේ අපි මුලින් දැනගෙන ඉමු. ඊට පස්සේ ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. හරි. එතකොට මෙන්න මේ පයිතගරස් සම්බන්ධයේ පාඩමේ අපිට පයිතගරස් නම් ගණිතඥයා විසින් දෙයක් ඉදිරිපත් කරලා තිනවා. එයා දෙයක් හොයාගෙන තිනවා මෙන්න මෙහෙම. අපි දන්නවා ඍජුකෝණික ත්‍රිකෝණයක්. ඍජුකෝණික ත්‍රිකෝණයක්. මෙන්න මේ වගේ ඍජුකෝණික ත්‍රිකෝණයක් තියෙනවා. ඍජුකෝණයක් අන්තර්ගතයි නේ. අංශක 90ක් වෙන කෝණයක් තියෙනවා නේ. ඍජුකෝණික ත්‍රිකෝණයක්. මෙන්න මේ ඍජුකෝණික ත්‍රිකෝණයේ මේ අංශක 90 කෝණයට කියන්නේ ඍජුකෝණයට ඉදිරියෙන් තියෙන පාදය අපි මෙන්න මේ පාදය ඍජුකෝණයට ඉදිරියෙන් තියෙන පාදය අපි හඳුනා ගන්නවා කර්ණ පාදය කියලා. කර්ණ පාදය. මෙන්න මේ පාදය කර්ණ පාදය. ඍජුකෝණයට ඉදිරියෙන් තියෙන පාදය කර්ණ පාදය. එතකොට මෙන්න මේ පයිතගරස් නම් ගණිතඥයා කියනවා අපිට මෙන්න මේ කර්ණ පාදය මත අඳිනු ලබන සමචතුරස්‍රය. කර්ණ පාදය මත අඳිනු ලබන සමචතුරස්‍රය. හරි. මෙන්න මේ කර්ණ පාදය මත අඳිනවා සමචතුරස්‍රයක්. හරි. ඊට පස්සේ මෙන්න මේ ඍජුකෝණය අන්තර්ගත පාද දෙකක් තියෙනවා. ඒ ඍජුකෝණය ඍජුකෝණය සම්බන්ධ වෙච්ච පාද දෙකක් තියෙනවා. කවුද? මෙන්න මේ පාදය සහ මේ පාදය. එනේ මේ පාදයත් ඒ පාදය මත ඒ පාද දෙක මත සමචතුරස්‍ර දෙකක් අඳිනවා අපි. හරි. ඔන්න ඔය විදිහට අපි අඳිනවා. දැන් මේ අපි දන්නවා සමචතුරස්‍රයක වර්ගඵලය. සමචතුරස්‍රයක වර්ගඵලය ගත්තන් පස්සේ අපි හිතුවොත් එහෙම මෙයා එක පාදයක් x නම් සමචතුරස්‍රයේ පාද හතරම සමානයි නේ. එතකොට මෙයා පාද හතරම සමානයි. මේ හැම පාදයක්ම x වෙනවා. එතකොට අපි දන්නවා වර්ගඵලය. සමචතුරස්‍රයක වර්ගඵලය නේද? දිග ගුණ කිරීම පළල ගත්තාම පාද සමානයි. එතකොට x ගුණ කිරීම x වර්ග එන්නේ නේ. x ගුණ කිරීම x වර්ග එන්නේ මෙන්න මේ සමචතුරස්‍රයේ වර්ගඵලය. ඔන්න ඔය චුට්ටක් මම මතක් කරේ. සමචතුරස්‍රයක වර්ගඵලය මම චුට්ටක් මතක් කරේ. හරි. දැන් අපි හිතමු මෙන්න මේ කර්ණ පාදය මත තියෙන සමචතුරස්‍රයේ පාදයක දිග a. මෙන්න මේ කර්ණ පාදය a කියන්නේ a. හරිනේ? මෙන්න මේ පාදය එතකොට මේ පාදයයි මේ පාදයයි මේ පාදයයි සමානයි. පාද හතර සමානයි මේ සමචතුරස්‍රයේ. හරි. එතකොට මෙන්න මේකේ a. හරි. අපි දිග ප්‍රමාණවත් ටික දාගමුකෝ අපි g සංකේත වලින්. හරි. එතකොට මෙන්න මේ ත්‍රිකෝණික ත්‍රිකෝණයේ අනිත් පාදය අපි හිතුවොත් b කියලා. එතකොට මෙයත් b නේද? මෙයත් b වෙනවා. මෙයත් b. හරි. එතකොට අනිත් පාදය අපි හිතුවොත් c කියලා දාගමුකෝ දිග. a b c කියලා නිකන් දිග ප්‍රමාණවල තුනක් දාගන්නවා. හරි. එහෙනම් මෙයත් c නේ. පාද හතරම සමාන මෙයත් c. ඔන්න ඔය විදිහට. හරි. දැන් අපි මෙන්න මේ කර්ණ පාදය මත ඇඳලා තියෙන සමචතුරස්‍රයේ වර්ගඵලය ගැන කතා කරොත් එයාගේ වර්ගඵලය වෙනවා a වර්ගනේ. මෙයත් a මෙයත් a දිග ගුණ කිරීම පළලනේ. a ගුණ කිරීම a ගුණ කිරීම a වර්ග. ඔනම මැද්දෙන් දාගත්තා. හරි. මෙයාගේ වර්ගඵලයත් බලමු. මේ සමචතුරස්‍රයේ වර්ගඵලය පැති හතරම සමානයි c නේ නේද? මේ පාදය c මේ පාදයත් c. දිග ගුණ කිරීම පළල c ගුණ කිරීම c නේ. c වර්ග. ඊට පස්සේ මේ සමචතුරස්‍රයත් බලන්න දිග ගුණ කිරීම පළල b ගුණ කිරීම b වර්ගනේ. b ගුණ කිරීම b වර්ග. හරි. ඔන්න අපි ඒ සමචතුරස්‍ර වලට අදාළ වර්ගඵල අපි හෙව්වා. හරි. දැන් අපිට මෙන්න මේ පයිතගරස් නම් ගණිතඥයා කියනවා මෙන්න මේ කර්ණ පාදය මත අඳිනු ලබන සමචතුරස්‍රයේ වර්ගඵලය. ඒ කියන්නේ මේ a වර්ගඵලය සමාන වෙනවලු මේ ඍජුකෝණික ත්‍රිකෝණයේ ඉතිරි පාද දෙක මත අඳින ලද වර්ගඵලවල එකතුවට. ඉතිරි පාද දෙක මත අඳින ලබන සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුවට සමානයි කියලා තමයි කියන්නේ. මේ සමචතුරස්‍රයේ වර්ගඵලය අනිත් සමචතුරස්‍ර දෙකේ වර්ගඵලවල එකතුවට තමයි සමාන වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ a වර්ග හරි a වර්ග සමාන මේ වර්ගඵලය a වර්ග සමාන වෙනවා මේ වර්ගඵලයේ එකතුවට. මෙයාගේ වර්ගඵලය c වර්ග අපි දාමු ඉස්සර මෙයා දාමු b වර්ග ධන අනිත් වර්ගඵලය c වර්ග. ඔන්න a වර්ගඵල වලට සමාන වෙනවා කියලා තමයි පයිතගරස් නම් ගණිතඥයා කියලා දෙන්නේ. හරි. ඔන්න කර්ණ පාදයේ මත අඳිනු ලබන සමචතුරස්‍රයේ වර්ගඵලය සමාන වෙනවා
ඍජු කෝණය සම්බන්ධ වෙන ඉතිරි පාද දෙක මගින් අඳුනු ලබන සමචතුරාස්‍රවල වර්ගඵලවල එකතුවට. මෙන්න මේ වර්ගඵලවල එකතුවට. ඔන්න ඔක තමයි කියන්නේ. එතකොට මෙන්න මේ සම්බන්ධය තමයි අපි පයිථාගොරස් සම්බන්ධය කියලා ඉගෙන ගත්තේ. ඉගෙන ගන්න. එතකොට මේක අපි දැන් සමචතුරාස්‍ර අදාළ කරගන්නේ නැතුව ඍජු කෝණික ත්‍රිකෝණයක පාදවල දිග සම්බන්ධ කරගෙන මෙන්න මේ විදිහට ගන්නවා. හරි. දැන් අපිට ඍජු කෝණික ත්‍රිකෝණයක් දුන්නාන් පස්සේ ඍජු කෝණික ත්‍රිකෝණයක් දෙනවා x y z. ඍජු කෝණික ත්‍රිකෝණයක් දෙනවා පාදවල දිග x y z කියලා. x y z කියලා. දැන් අපිට පුළුවන් මේ ඍජු කෝණික ත්‍රිකෝණයේ කර්ණපාදයේ හරිනේ කර්ණපාදයේ දිගේ වර්ගය. කර්ණපාදයේ දිගේ වර්ගය. ඒ කියන්නේ x වර්ග සමාන වෙනවා මේ ඍජු කෝණික ත්‍රිකෝණයේ ඉතිරි පාද දෙකේ දිගේ වර්ගවල එකතුවට. ඒ කියන්නේ y වර්ග ධන z වර්ගවල ඔන්න ඒ එකතුවට සමාන වෙනවා. මෙන්න මේක තමයි එතකොට අපි දැන් අපි සමචතුරාස්‍ර ඇඳ ඉන්නේ නැහැ හැමතිස්සෙම. ඍජු කෝණික ත්‍රිකෝණයක් දැක්කහම මෙන්න මේ ඒ කියපු පයිථාගොරස් සම්බන්ධය භාවිතා කරලා අපිට පුළුවන් ගැටලුව හදන්න. ඔන්න ඔය කියන කතන්දරය තමයි තියෙන්නේ. අපි පයිථාගොරස් සම්බන්ධය කියලා ඔන්න දැන් පයිථාගොරස් සම්බන්ධය ගැන ආයෙ මතක් කරගත්තා. අපි ඒ ඇතුලින් බලමු ගණන් ටික හදන්න 19 එක අභ්‍යාසයේ ගැටලු ටික හදන්න බලමු. ඔන්න එතකොට පයිථාගොරස් සම්බන්ධය අපි ඔන්න ඔය විදිහට ආයෙ මතක් කරගත්තේ. හරි. හරි. බලන්න ඔයාලගේ 19 එක අභ්‍යාස තියෙනවා මෙන්න මෙහෙම. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා මෙන්න මෙහෙම. පහත දැක්වෙන එක් එක් ඍජු කෝණික ත්‍රිකෝණවල දී ඇති පාදවල දිගානුව පයිථාගොරස් සම්බන්ධය ලියා දක්වන්න කියලා තමයි කියන්නේ. ඍජු කෝණික ත්‍රිකෝණ වගේක් දීලා තියෙනවා. ඒවල පාදවල දිගක් දීලා තියෙනවා. ඒ පාදවල දිගානුව පයිථාගොරස් සම්බන්ධය ලියන්න කියලා තමයි කියන්නේ. දැන් අපි දන්නවා. පයිථාගොරස් සම්බන්ධය කියලා කියන්නේ ඍජු කෝණික ත්‍රිකෝණයක කර්ණපාදයේ වර්ගයට සමාන වෙනවා. ඉතිරි පාදවල දිගවල වර්ග කර්ණපාදයේ දිගේ වර්ගයට සමාන වෙනවා. ඉතිරි පාදවල දිගවල වර්ගවල එකතුව. ඉතිරි පාද දෙකේ දිග ගත්තාම ඒවල වර්ගවල එකතුවට තමයි සමාන වෙන්නේ. හරි. බලමු ඔන්න පළවෙනි ගාන වලගේ තියෙන රෝම ඉලක්කම් 1 මෙන්න මෙහෙම ත්‍රිකෝණයක්. රෝම ඉලක්කම් 1. සිම්පල් R ලු මේ පාදයේ සිම්පල් P ලු සිම්පල් A ලු. හරි. ඔන්න ඔහම ප්‍රශ්නයක් තියෙනවා. බලමු අපි මෙන්න මේක ඍජු කෝණික ත්‍රිකෝණයක්. දැන් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඉක්මනටම මේ ඍජු කෝණික ත්‍රිකෝණයේ කර්ණපාදය අඳුර ගන්න ඕනේ. කර්ණපාදය තමයි ඍජු කෝණයට ඉදිරියෙන් තියෙන පාදයනේ. ඍජු කෝණයට ඉදිරියෙන් තියෙන පාදය. හරි. මෙන්න ඍජු කෝණයට ඉදිරියෙන් තියෙන පාදය මේ ඍජු කෝණයට ඉදිරියෙන් තියෙන පාදය මෙන්න එයාගේ දිග P. එහෙනම් P වර්ග සමාන වෙනවා නේ. P වර්ග සමාන වෙනවා. කර්ණපාදයේ වර්ග කර්ණපාදයේ දිගේ වර්ගය සමාන වෙනවා. ඉතිරි පාද දෙක. ඒ කියන්නේ මේ A සහ R. ඒ කියන්නේ A වර්ගයේ R වර්ගයේ එකතුවට. ඔන්න ඔච්චරයි. ඔන්න ලිව්වා අපි පළවෙනි රෝම ඉලක්කම් පළවෙනි ප්‍රශ්නේ අපේ නේ. හරි. පයිථාගොරස් සම්බන්ධය ලියන්න කියලා තමයි කියන්නේ. හරි. පළවෙනි එක අපි යනවා දෙවෙනි එකට බලමු. රෝම ඉලක්කම් 2. රෝම ඉලක්කම් 2 තියෙනවා ඍජු කෝණික ත්‍රිකෝණයක් මෙන්න මේ විදිහට අනිත් පැත්තට තියෙන්නේ. අපිට කොහොම තිබුණත් අපි ඍජු කෝණික ත්‍රිකෝණයේ කර්ණපාදය හරියට අඳුර ගන්න ඕනේ. මොකද්ද ඍජු කෝණයට ඉදිරියෙන් තියෙන පාදයනේ කර්ණපාදය. හරි. මේක z ලු, මේක y ලු, x ලු. හරි. කර්ණපාදය වෙනවා මෙන්න කර්ණපාදයේ දිග තමයි x කියලා කියන්නේ. හරි. එහෙනම් x වර්ග සමාන වෙනවා ඉතිරි පාද දෙකේ දිගේ වර්ගවල එකතුවට. ඒ කියන්නේ y වර්ග ධන z වර්ගනේ. y වර්ග ධන z වර්ග. ඔන්න ලිව්වා අපි පයිථාගොරස් සම්බන්ධය. හරි. අපි යන රෝම ඉලක්කම් 3ට බලමු. හරි. රෝම ඉලක්කම් 3ෙත් ඔන්න තියෙනවා ගැටලුවක්. රෝම ඉලක්කම් 3 ඍජු කෝණික ත්‍රිකෝණයක් තියෙනවා මෙන්න මෙහෙම. සෙන්ටිමීටර් 6යිලු. හරි. සෙන්ටිමීටර් 8යිලු. සෙන්ටිමීටර් 10යිලු. ඔන්න ඔහොම තියෙන්නේ. මේක දැන් සංඛ්‍යා තියෙන. يعني විදියේ සංකේත මොනවත් නෙමෙයි සංඛ්‍යා තියෙන්නේ. අපිට කියන්නේ පයිථාගොරස් සම්බන්ධය ලියන්න කියලා විතරයි කියන්නේ. අගයක් මොනවත් හොයන්න කියලා කියන්නේ නැහැ සංඛ්‍යා තිබ්බට. පයිථාගොරස් සම්බන්ධය නිකන් ලියලා දක්වන්න කියලා තමයි කියන්නේ. බලමු. මේකෙත් අපි ඍජු කෝණික ඔන්න මෙතන ඍජු කෝණයනේ. හරි. ඍජු කෝණයේ ඉදිරියෙන් තියෙන පාදය තමයි කර්ණපාදය. කවුද මෙන්න මේ සෙන්ටිමීටර් 10. එතකොට සෙන්ටිමීටර් 10 වර්ගයනේ. 10 වර්ගය සමාන වෙන්න ඕනේ ඉතිරි පාද දෙක. 6 වර්ගය ධන
ඉතිරි පාදය 8 වර්ගයට. 6 වර්ගය ධන 8 වර්ගයට. ඔන්න ඕක තමයි කියන්නේ. හරි. එතකොට මේකේ පයිතගරස් සම්බන්ධය ලියන්න කියලා කිව්වොත් හරි අපි පයිතගරස් සම්බන්ධය ඔය විදිහට හරියට ලියවනම් හරිනේ. හරි. අපිට තියෙනවා ඊළඟට රෝම ඉලක්කම් 4. බලන්න රෝම ඉලක්කම් 4. හරි. රෝම ඉලක්කම් 4ක් තියෙනවා මෙන්න මේ වගේ ත්‍රිකෝණික ත්‍රිකෝණයක්. सेंटीमीटर x लू මෙතන सेंटीमीटर 3යි ලු මෙතන सेंटीमीटर y ලු හරි මේකත් අපි ඔන්න ගමු එතකොට මෙතන l m n කියලා දීලා තියෙනවා හරි ඒ ත්‍රිකෝණික ත්‍රිකෝණයේ ශීර්ෂ තුන තමයි l m n කියලා දීලා තියෙන්නේ ප්‍රශ්නයක් නෑ අපිට ඕනේ පයිතගරස් සම්බන්ධයෙන් හරි එතකොට කර්ණය මෙන්න කර්ණය වෙනවා सेंटीमीटर y කියලා තියෙනවා එහෙනම් y වර්ග සමානයි ඉතිරි පාද දෙක x වර්ග ධන 3 වර්ගනේ x වර්ග ධන 3 වර්ගයට. මොන පයිතගරස් සම්බන්ධය අපි ඔය විදිහට ලියමු. හරි. අපි යම් බලන්න ඕන ඉස්සරහට. හරි. ඊට පස්සේ අපිට ලැබෙනවා දෙක දෙවෙනි ප්‍රශ්නේ මෙන්න මේ විදිහට. පහත දැක්වෙන එක් එක් රූප සටහනට අදාළව ඊට පහතින් දැක්වෙන ප්‍රකාශනවල හිස්තැන් පුරවන්න තමයි ලියන්නේ. හරි. ත්‍රිකෝණික ත්‍රිකෝණ වර්ගයක් තියෙනවා. ඊට පල්ලෙහායින් ඒ ත්‍රිකෝණික ත්‍රිකෝණ වලට පල්ලෙහායින් ප්‍රකාශන වර්ගයක් තියෙනවා. ඒවල හිස්තැන් පුරවන්න කියලා කියන්නේ. ඒ කියන්නේ පයිතගරස් සම්බන්ධය ප්‍රයෝජනයට අරගෙන. හරි. පළවෙනි එක රෝම ඉලක්කම් 1 අපිට මෙන්න මෙහෙම තියෙනවා. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1. හරි. තියෙනවා A B C කියලා ශීර්ෂ තුන තියෙනවා. ඊට පස්සේ අපිට යටින් තියෙනවා මෙහෙම AC වර්ග සමානයි AB වර්ග ධන හිස්තැන. ඔන්න ඔහොම තමයි තියෙන්නේ. හරි. මේ තියෙන්නේ පයිතගරස් සම්බන්ධය කියලා තියෙන්නේ. කොහොමද ශීර්ෂ වලින් ලියලා තියෙන්නේ. මේ ත්‍රිකෝණේ ශීර්ෂ ප්‍රයෝජනට අරගෙන ශීර්ෂ වල ඉංග්‍රීසි අකුරු ප්‍රයෝජනට අරගෙන තමයි ලියලා තියෙන්නේ පයිතගරස් සම්බන්ධය. හරි. එහෙනම් ඔන්න කර්ණපාදය කවුද? ත්‍රිකෝණයට ඉස්සරහින් තියෙන පාදය වෙන AC කර්ණපාදය. එහෙනම් AC වර්ග සමානයි හරි. ඉතිරි පාද දෙක මේ AB වර්ග ධන BC වර්ග වෙන්න ඕනේ නේ. AB වර්ග නම් ලියලා තියෙනවා. එහෙනම් ඉතිරි පාදය වෙන්න ඕනේ BC වර්ග. ලේසි. ඔච්චරයි. හරි. අපි ඔහොම යමු රෝම ඉලක්කම් 2ට. රෝම ඉලක්කම් 2 කියන ගානක් මෙන්න මෙහෙම තියෙනවා. ඒකෙත් තියෙනවා ත්‍රිකෝණික ත්‍රිකෝණයක්. හරි. P Q R කියලා ත්‍රිකෝණික ත්‍රිකෝණයක් තියෙනවා. හරි. මේකෙත් බලමු එතකොට අපි කොහොමද මේකේ තියෙනවා යටින් මෙන්න මෙහෙම ප්‍රකාශනයක් තියෙනවා. PR වර්ග සමානයි එතනින් පස්සේ හිස්තැන් දෙක. හරි. PR වර්ග කියන්නේ කවුද? මෙන්න ත්‍රිකෝණය ඉස්සරහින් ඉන්න පාදය කර්ණපාදය. හරි. බලනකොට PR නේ. හරි. PR වර්ගය ඒ කියන්නේ කර්ණපාදයේ වර්ගය සමාන වෙනවා. ඉතිරි පාදය PQ වර්ගය ධන මෙන්න QR නේ. PQ වර්ගය ධන QR වර්ගයට. ඔන්න පයිතගරස් සම්බන්ධය. හරිනේ. ඔන්න රෝම ඉලක්කම් 2 තමයි අපි වෙන හැදුවේ. රෝම ඉලක්කම් 3ක් බලමු. 3ක් තියෙනවා ඒ වගේ කියන දෙයක්. හරි. රෝම ඉලක්කම් 3 මෙන්න මෙහෙම රූපයක් තියෙනවා. අංශක 90යි කියලා තියෙන්නේ. ඒ කියන්නේ මේව ඍජුකෝණ මේ මෙතන ඡේදනය වෙන තැන් මෙන්න මේ රේඛා ඡේදනය වෙන තැන් එතන ඍජුකෝණ තමයි හැදෙන්නේ. අංශක 90 කෝණ තමයි හැදෙන්නේ. හරි. ඒකට A B C D කියලා වන්න ශීර්ෂ ටික නම් කරලා තියෙනවා. ඔන්න පළවෙනි එක සිම්පල් A. මෙන්න මෙහෙම තියෙනවා. සිම්පල් A කියන එක මෙහෙම තියෙනවා. AB වර්ග සමානයි BO වර්ග ධන හිස්තැනක්. AB වර්ග සමානයි BO වර්ග ධන හිස්තැනක්. හරි. බලන්න AB වර්ග කියන්නේ කවුද කියලා? AB වර්ග. හරි. ඒ කියන්නේ මෙන්න මේ ඍජුකෝණය ගැන තමයි හිතන්න කියලා කියන්නේ. මෙන්න මේ ත්‍රිකෝණික ත්‍රිකෝණය ගැන තමයි හිතන්න කියලා කියන්නේ. ඔන්න ඔය ත්‍රිකෝණික ත්‍රිකෝණය තමයි හිතන්න කියලා කියන්නේ. ත්‍රිකෝණය වෙන්නේ මෙන්න මේක. මෙන්න මේක ත්‍රිකෝණික ත්‍රිකෝණයක්. මම ඔය හරියට දාපු එක. එතකොට මෙන්න මේ ත්‍රිකෝණයේ ඉදිරියෙන් තියෙන පාදය මෙන්න කර්ණපාදය. හරි. එහෙනම් එයාගේ වර්ගය AB වර්ග සමානයි හරි. ඉතිරි පාද දෙක මේ AO BO නේ. BO සහ AO. හරි. දැනටවත් එකක් ලියලා තියෙන්නේ BO වර්ග
අනිත් පාදය AO වර්ග. හරි. මොන BO වර්ගය දාන AO වර්ගයට සමාන වෙනවා අර කර්ණ පාදය කියන්නේ AB වර්ග. ඕක තමයි පළවෙනියට තියෙන්නේ සහ ඊට පස්සේ B කියලා තව ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මෙහෙම. AD වර්ග සමානයි හිස්තැන් දෙකක්. AD අල්ලගන්න ඔන්න AD මෙන්න AD නේ. මෙන්න AD. එතකොට AD අහුවෙන ඍජුකෝණික ත්‍රිකෝණය වෙන්නේ මෙන්න මේකනේ. ADO කියන ඍජුකෝණික ත්‍රිකෝණය. ADO ඍජුකෝණික ත්‍රිකෝණය. මෙන්න ඍජුකෝණයට ඉදිරියෙන් තියෙන මෙන්න මේක තමයි කර්ණපාදය. AD වර්ග හරි. ඉතිරි පාද දෙක ඍජුකෝණයට සම්බන්ධ වෙන ඍජුකෝණේ සම්බන්ධ වෙන ඉතිරි පාද දෙක මෙන්න මෙතන ශීර්ෂය O OD නේ. OD වර්ගය ධන නේ. OD වර්ගය ධන එහෙම නැත්නම් OA වර්ගය අනිත් පාදය OA වර්ගය නේ. OA වර්ගය. ඔන්න ඔහොම. හරි. B හරි. C බලමු ඔන්න C කියලා එකකුත් තියෙනවා මෙන්න මෙහෙම. මොකද්ද? හිස්තැනක් තියෙනවා. ඊට පස්සේ BO වර්ග ධන OC වර්ග. BO වර්ග OC වර්ග. ඒ කියන්නේ අර ත්‍රිකෝණය සම්බන්ධ වෙලා තියෙන පාද දෙකේ වර්ගයන් දිගවල වර්ගයන් සම්බන්ධ කරලා තියෙනවා මෙතන. එකතු කරලා තියෙනවා. අපිට හොයාගන්නත් තියෙන මෙතන කර්ණ පාදයනේ. හරි. BO වර්ග කොහෙද ගෑවිලා තියෙන්නේ බලන්න මොන ත්‍රිකෝණයද? BO වර්ගනේ. BO වර්ග හරි. OC වර්ග. OC වර්ග හරි. ඒ කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණය තමයි ඔය කියලා තියෙන්නේ. මෙන්න මේ ත්‍රිකෝණය. මෙන්න මේ ත්‍රිකෝණය ගැන තමයි මම මෙන්න හරියක් දාන ත්‍රිකෝණය ගැන තමයි කියලා තියෙන්නේ. හරි. ඒකේ කර්ණපාදය අල්ලගත්තා නම් ඉවරයි. මේ ත්‍රිකෝණය මෙන්න කර්ණපාදය යට ඉස්සරහින් තියෙන පාදය කවුද? BC වර්ගනේ. BC වර්ග. හරි. ඔච්චරයි තියෙන්නේ. C එකේ ඔච්චරයි තියෙන අවසානයේ ඔන්න simple D කියලා ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මෙහෙම. අවසානික. ඒකේ තියෙනවා DC වර්ග සමානයි හිස්තැන් දෙකක්. DC වර්ග. කො DC වර්ග අල්ලගන්න. මෙන්න DC. හරි. ඒ කියන්නේ මේ ත්‍රිකෝණයනේ. කියන්නේ ඔය මෙන්න මේ ත්‍රිකෝණය ගැන තමයි කියන්නේ. මේ ත්‍රිකෝණික ත්‍රිකෝණය ගැන තමයි කියන්නේ. හරි. DC වර්ගය කියන්නේ කර්ණපාදයේ වර්ගයේ දීලා තියෙනවා. එහෙනම් ඉතිරි පාද දෙක වෙන්නේ මෙන්න කවුද? ත්‍රිකෝණයට ඉස්සරහින් කර්ණපාදය හරි මෙන්න අනිත් පාද දෙක මෙන්න OD සහ OC නේ. OD වර්ග ධන OC වර්ග නේ. OD වර්ග ධන OC වර්ග. හරි. ඔන්න පයිතගරස් සම්බන්ධ මේ රූපයට අදාළව හැම එතන තියෙන ත්‍රිකෝණික ත්‍රිකෝණ හතරක් තිබුණානේ. ඒ ත්‍රිකෝණික ත්‍රිකෝණ හතරටම අදාළ වෙන පයිතගරස් සම්බන්ධය තමයි ඔය දීලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ. ඒක අපි කරේ දෙවෙනි ප්‍රශ්නේ. හරි. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට ඔන්න තුන්වෙනි ප්‍රශ්නෙත් මෙන්න මෙහෙම ගැටලුවක් තියෙන බලමු. තුන්වෙනි ප්‍රශ්නේ. හරි. හරි. බලන්න තුන්වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම තියෙනවා. පහළ දැක්වෙන එක් රූප සටහනේ ඇති සියලු ඍජුකෝණික ත්‍රිකෝණ හඳුනාගෙන එම ත්‍රිකෝණ සඳහා පයිතගරස් සම්බන්ධය ලියන්න. හරි. අපිට රූප වර්ගයක් දීලා තියෙනවා. එතන ත්‍රිකෝණ කීපයක් සම්බන්ධ වෙනවානේ. ත්‍රිකෝණ කීපයක් සම්බන්ධ වෙනවා. ඒ ත්‍රිකෝණ වලින් ඍජුකෝණික ත්‍රිකෝණ මොනවද කියලා හඳුනගෙන පයිතගරස් සම්බන්ධය හැට ලියන්න කියලා තමයි කියන්නේ. හරි. අපි බලමු ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ ඒකෙදී පළවෙනි රූපේ බලන්න. රෝමිලකම් 1 කියන රූපේ බලමු. මෙහෙම තියෙනවා රූපයක්. මෙන්න මෙහෙම රූපයක් තියෙනවා Q Z Y P X. හරි. ඔන්න ඔහොම රූපයක් තියෙනවා. දැන් මෙන්න මේකේ රෝමිලකම් 1. මේකේ දැන් ඍජුකෝණික ත්‍රිකෝණ හඳුනාගෙන අපිට මේ ඍජුකෝණික ත්‍රිකෝණ හඳුනාගෙන ඒවට පයිතගරස් සම්බන්ධය ලියන්න කියලා තමයි කියන්නේ. හරි. අපි බලමු. ඒකට පයිතගරස් සම්බන්ධය ලියද්දී ඍජුකෝණික ත්‍රිකෝණ අඳුර ගන්න ඉස්සෙල්ලාම හරි. මට පේනවා මෙන්න මේකේ මෙන්න ඍජුකෝණය. මෙතන තියෙනවා ඍජුකෝණයක්. මෙතන විතරයි තියෙන්නේ අංශක අනුවක කෝණයක්. මෙන්න මෙතන විතරයි තියෙන්නේ. හරි. මේකත් එක්ක සම්බන්ධ වෙලා අහුවෙන ත්‍රිකෝණ කීපයක් ඇති අපි බලමු. මෙන්න මේ ලොකු ත්‍රිකෝණය ගැන හිතන්න. මෙන්න මේ ලොකුම ත්‍රිකෝණය ගැන හිතන්නකෝ ඔයාලා. x y z කියන ලොකු ත්‍රිකෝණය ගැන හිතන්න. ඔන්න ඒ ඍජුකෝණික ත්‍රිකෝණයට කර්ණපාදය. එතකොට මෙන්න මේ මැද තියෙන රේඛාව අමතක කරන්න. p z රේඛාව සහ x q රේඛාව අමතක කරන්න. අමතක කරන් පස්සේ x y z කියන ඍජුකෝණික ත්‍රිකෝණය තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ ඍජුකෝණයේ ඉදිරියෙන් තියෙනවා මෙන්න කර්ණපාදයනේ. ඒ කියන්නේ x z. එහෙනම් ඒ x z කර්ණපාදයේ වර්ගය සමාන වෙනවා ඉතිරි පාද දෙක x y y z. හරිනේ. එහෙනම් අපි පයිතගරස් සම්බන්ධය ලියමු ඔන්න.
xz වර්ගය සමාන වෙනවා ශීර්ෂ වලින් සම්බන්ධ කරලා අපි ලියන්නේ xz වර්ගය සමාන වෙනවා ඉතිරි පාද දෙකේ xy වර්ගය xy වර්ගය ධන yz වර්ගය yz වර්ගය හරිනේ ඔන්න එකක් මම ලිව්වා ඒක තමයි ලොකු ඍජු කෝණික ත්‍රිකෝණයට තමයි මම ඒ ලිව්වේ හරි තව අල්ලගන්න බලමු යන්නේ මේ වගේ ඍජු කෝණික ත්‍රිකෝණ ටික තව දෙයක් මට පේනවා මෙන්න මේක මෙන්න මේ මම ඔන්න තද පාටින් අඳින ඍජු කෝණික ත්‍රිකෝණය බලමු ඒ කියන්නේ x q y x එහෙම නැත්නම් x y q කියන්නේ මෙන්න මේ වගේ කොටසක් තියෙන එක. ඔන්න ඔය වගේ පොඩි ඍජු කෝණික ත්‍රිකෝණයක් තියෙනවා. ඒ කියන්නේ මම මෙන්න මේ රේඛාව මැකුවොත් එහෙම මෙන්න මේ ඍජු කෝණික ත්‍රිකෝණය නේ. එතකොට x y q කියන ඍජු කෝණික ත්‍රිකෝණයේ අපි බලමු මෙන්න ඍජු කෝණය මේ ඍජු කෝණයේ ඉදිරියෙන් තියෙන පාදය මෙන්න කර්ණ පාදය නේ. ඒ කියන්නේ x q කියන කර්ණ පාදය නේ. x q y xq කියන කර්ණ පාදය බලමු. ඒ කර්ණ පාදය සම්බන්ධ කරලා ඒකට ඒ ඍජු කෝණික ත්‍රිකෝණය සම්බන්ධ කරලා ඒ කර්ණ පාදයේ වර්ගය. ඒ කියන්නේ xq වර්ගය සමානයි xq වර්ගය සමානයි yq වර්ගය ධන xy වර්ගයනේ. xy වර්ගය ධන මෙන්න yq වර්ගය. yq වර්ගය. ඔන්න එකකට හරි. තව එකකට හරි. ඔන්න දෙකක් අපි ලියුවා බලන්න තව තියෙනවද කියලා. බලන්න තව අහු වෙනවද කියලා ඍජු කෝණික ත්‍රිකෝණ. ඔන්න තව එකක් වෙනවා එන මේ ටික. ඔන්න බලන්න p y z ඍජු කෝණික ත්‍රිකෝණය කියන්නේ මෙන්න මේ රේඛාව මැකුවොත් එහෙම මේ රේඛාව මැකුවොත් එහෙම මෙන්න මේ ත්‍රිකෝණය. p y z ඍජු කෝණික ත්‍රිකෝණය. හරි. ඔන්න ඕක ගැන තමයි කියන්නේ මම. ඒකත් බලන්න ඕන ඍජු කෝණයක් අහු වෙනවා. මේ ඍජු කෝණයට ඉදිරියෙන් තියෙනවා මෙන්න PZ කියන කර්ණ පාදය. එහෙනම් එයාගේ දිගේ වර්ගය සමාන වෙනවා PY සහ YZ කියන පාදවල වර්ගයන්ගේ එකතුවට. හරි. අපි ලියමු. PZ වර්ග. PZ වර්ග සමානයි PY වර්ග. PY වර්ග ධන YZ වර්ග. YZ වර්ග. හරිනේ. ඔන්න ඔය විදිහට අපි තුනක් ලියුවා. හරි. ඔන්න ඍජු කෝණික ත්‍රිකෝණ තුනක් හඳුනාගත්තා. තුනටම අපි ලියුවා. හරි. බලන්න ඔන්න තව ඍජු කෝණික ත්‍රිකෝණ තියෙනවද කියලා බලමු අපි. නැත්තම් තුනයිද තියෙන්නේ. හරි. මෙන්න එකක් හරි. ලොකු ඍජු කෝණික ත්‍රිකෝණය හරි. ඊට පස්සේ මේක හරි. හරිනේ. ඔච්චරයි තියෙන ඍජු කෝණික ත්‍රිකෝණනේ. අය අපිට ගන්න ඍජු කෝණික ත්‍රිකෝණ නෑ. මේවා ඍජු කෝණික ත්‍රිකෝණ විදිහට ගන්න බෑනේ. මේ ත්‍රිකෝණ ඍජු කෝණික ත්‍රිකෝණ විදිහට ගන්න බෑනේ අපිට. මේවා මේ මහා කෝණයට හැදලා තියෙන්නේ ඍජු කෝණයක් දාලා නැහැ ඇතින්ද සම්බන්ධ වෙන්නේ නැහැ. හරි. එහෙනම් ඔන්න ඔය කියන තුන අපිට අරගෙන ඍජු කෝණික ත්‍රිකෝණ වලට පයිතග්‍රස් සම්බන්ධය ලියන්න පුළුවන්. ඔන්න ඔතනදී ඍජු කෝණික ත්‍රිකෝණ තුනක් අපිට හම්බුණා. හරි. අපි යමු රොමිලක්කම් 2 කියන රූපේ බලමු. ඔන්න ඍජු කෝණික ත්‍රිකෝණ රොමිලක්කම් 2 කියන රූපෙත් මෙන්න මෙහෙම රූපයක් තියෙනවා. ඒකෙත් මෙන්න මෙහෙම රූපයක් තියෙනවා බලමු. ඍජු කෝණ තියෙන තැන් ටික බලමු අපි. ඒවා හරියට දාගමුනේ. ඍජු කෝණ තියෙන තැන් ටික හරියට අඳුනා ගන්න ඕනේ. හරි. ඔන්න ඔය විදිහට රූපයක් තමයි තියෙන්නේ. අපි අකුරු ටික දාගමු ඔන්න D A B C P Q. හරි. ඔන්න ඔහොම අකුරු ටික තියෙනවා. මෙතෙන් දැන් අපි අඳුනගමු ඍජු කෝණික ත්‍රිකෝණනේ. ඔන්න. අඳුනගමු ඍජු කෝණික ත්‍රිකෝණ ටික. හරි. පළවෙනියටම ඔන්න මට පේනවා මෙන්න මෙහෙම එකක්. බලන්න මම ඔන්න නම් කරනවා. මෙන්න මේ මට ඉස්සෙල්ලා ඉඳලා පිළිවෙලට මේ යමු අපි බලන්න. ඔන්න මෙන්න මේ ඍජු කෝණික ත්‍රිකෝණය මම හරියට දාපු. ඒ කියන්නේ DQA මම මෙන්න මේ තද පාටට ඇඳපු ඍජු කෝණික ත්‍රිකෝණය. DQA ඍජු කෝණික ත්‍රිකෝණය. මෙන්න ඍජු කෝණය
එයාගේ කර්ණ පාදය වෙනවා මෙන්න AQ නේ. හරි. අපි ලියාගමු. AQ වර්ග සමානයි අනිත් පාද දෙක DA වර්ග ධන DQ වර්ග. ඔන්න එකක් ලිව්වා. හරි. ඔන්න එක ඍජු කෝණයක ත්‍රිකෝණයක්. හරි. ඊට පස්සේ තව ඍජු කෝණයක ත්‍රිකෝණයකට බලමු අපි එන්න. තව ඍජු කෝණයක ත්‍රිකෝණයක් තියෙනවා. මෙන්න මෙතන ඍජු කෝණයක් සම්බන්ධ වෙනවා. ඔන්න බලන්න. ඔයාලගේ ඔතන ඍජු කෝණයක ත්‍රිකෝණයක් සම්බන්ධ වෙනවා මෙන්න මෙතන. එතකොට ඒකෙදි අපිට ගන්න පුළුවන් මෙන්න AQP මෙතන අකුරක් නැහැ නේ. මෙතන අකුරක් නැහැ. මෙතෙන්ට එනකන් එන්න වෙනවා. ඔන්න AQP ඍජු කෝණයක ත්‍රිකෝණය. මෙන්න මේ තද පාටින් අඳපු ඔන්න ඕක. එතකොට මෙන්න මේ මැද ඉර පොඩ්ඩක් අපි අමතක කරනවා. මෙන්න මේ ඉර පොඩ්ඩක් අමතක කරනවා. AQP මෙන්න ඍජු කෝණයට ඉස්සරහින් තියෙන්නේ AP පාදය. එහෙනම් ඔන්න පයිතග්‍රස් සම්බන්ධය AP වර්ගය සමානයි ඉතුරු පාද දෙක. මෙන්න QP QA QP වර්ග ධන QA වර්ග. හරි. දෙකක් හරි. ඔන්න 1යි 2යි. හරි. තව එකක් බලමු. ඔන්න එහෙමම පිළිවෙලට එනවා අපි. මෙන්න තියෙනවා තව ඍජු කෝණයක ත්‍රිකෝණයක්. මොන තියෙනවා තව ඍජු කෝණයක ත්‍රිකෝණයක්. මොකද්ද? ABP. මෙන්න ඍජු කෝණය. ඍජු කෝණය මෙන්න ඍජු කෝණයට ඉස්සරහින් තියෙන කවුද? මෙන්න AP. එයා තමයි කාරණේ. එහෙනම් AP වර්ගය සමානයි නේ. AP වර්ගය සමානයි ඉතිරි පාද දෙක වෙන AB. AB වර්ගය ධන BP වර්ගය නේ. BP වර්ගය. ඔන්න තුනක් හරි නේ. ඔන්න ඍජු කෝණයක ත්‍රිකෝණ පිළිවෙලට අපි හම්බ වෙච්ච ඒවා ටිකට ආවා. 1 මෙතන 2 මෙතන 3යි. හරි. තව එකක් තියෙනවා බලන්න. ඔන්න පොඩි කොටස් වෙච්ච ඍජු කෝණයක ත්‍රිකෝණ අපි ඉක්මනට අඳුර ගන්නවා. මෙන්න තව එකක් තියෙනවා QCP. QCP කියන ඍජු කෝණයක ත්‍රිකෝණය. මෙන්න මේ පොඩි ඍජු කෝණයක ත්‍රිකෝණය. මේ රේඛාව චුට්ටක් අපි නිකන් මකමුකෝ. මෙන්න මේ ඍජු කෝණයක ත්‍රිකෝණය. QCP. හරි. බලන්න ඒකෙත් ඔන්න QCP. හරි. මෙන්න ඍජු කෝණය. ඔන්න ඍජු කෝණය. ඍජු කෝණයට ඉස්සරහින් ඉන්නේ කවුද? QP. එහෙනම් ඔන්න QP වර්ගය සමානයි QC ඉතුරු පාද දෙක QC වර්ගය ධන CP වර්ගය. හරි. ඔන්න අපි හතරක් ලියාගත්තා. හතරක් හඳුනගත්තා. ඍජු කෝණික ත්‍රිකෝණ හතරක් හඳුනගෙන ඒ හතරටම පයිතග්‍රස් සම්බන්ධය ලිව්වා. හරි. බලමු තව තියෙනවද කියලා. ඔන්න තව තියෙනවනේ. කොහොමද? අන්න බලන්න මෙන්න මෙහෙම. අපි ඉස්සෙල්ලාම ගත්තේ මෙතන ඉඳලා කොටස් වෙච්ච ඍජු කෝණික ත්‍රිකෝණනේ. මේක මෙතන පොඩි එක. හරි. දැන් බලන්න මෙන්න මේක. ADC ලොකු ඍජු කෝණික ත්‍රිකෝණ මේ භාගයක් වෙච්ච එකක්. මේක ඍජු කෝණාංශයනේ. ඒකෙන් භාගයක් වෙච්ච එකක් අහු වෙනවා මෙන්න මේ. ඔන්න ADC කියන ඍජු කෝණික ත්‍රිකෝණය. ADC මෙන්න ඍජු කෝණය. ADC මෙන්න ඍජු කෝණය. ඍජු කෝණය ඉස්සරහින් ඉන්නේ කවුද? AC. හරි. එහෙනම් ලිව්වා. AC වර්ගය සමානයි ඉතුරු පාද දෙක DC වර්ගය ධන මෙන්න DA වර්ගය. එහෙම නැත්නම් AD වර්ගනේ. DA වර්ගය. හරි. ඔන්න පහක් අපි ලිව්වා. එහෙමම අනිත් පැත්තටත් පුළුවන් නේ. දැන් මේක ඍජු කෝණාංශයක් නේ. එහෙමම අනිත් පැත්තටත් පුළුවන්. කොහොමද මේ? ඔන්න ABC ඍජු කෝණික ත්‍රිකෝණය. ABC මෙන්න ඍජු කෝණය. ඍජු කෝණයට ඉස්සරහින් හිටින්නේ AC වර්ග. හරි. ආයෙත් එනවා. AC වර්ග සමානයි ඉතුරු පාද දෙක. මෙන්න ඍජු කෝණයට ඉස්සරහින් පාදේ AC වර්ග ඉතුරු පාදය BC වර්ගනේ. එහෙම නැත්නම් CB වර්ගය. BC වර්ගය ධන මෙන්න AB වර්ගය. හරි. ඔන්න අපි ඍජු කෝණික ත්‍රිකෝණ 6ක් හඳුනගත්තා සහ පයිතග්‍රස් සම්බන්ධයෙන් 6ක් ලිව්වා අපිනේ. හරි. ඔච්චරයි තියෙන්නේ. අපිට බැලුවොත් එහෙම අපි ඉස්සෙල්ලාම වෙන වෙච්ච ඍජු කෝණික ත්‍රිකෝණ හඳුනාගත්තා. ඊට පස්සේ ඒවා ඇතුලෙන් තියෙන ලොකුවට තියෙන කියන්නේ ඍජු කෝණාංශයක් මේක. ඒ ඍජු කෝණික ත්‍රිකෝණ අස්තෙනුත් තියෙන ලොකු ඍජු කෝණික ත්‍රිකෝණ හඳුනාගෙන ඒවටත් පයිතග්‍රස් සම්බන්ධය ලිව්වා. ඔන්න ඔය විදිහට. අපි තුන්වෙනි රොමිලකම් 3 රොමිලකම් 2 1 2 නේ. රොමිලකම් 1 තිබුණ රූපය සහ රොමිලකම් 2 තිබුණ රූපයට ඔන්න ඔය විදිහට උත්තර ගත්තා. හරි. අපි යමු හතරවෙනි ප්‍රශ්නෙට.
හරි. හතරවෙනි ප්‍රශ්න බලන්න මේ වගේ ඍජු කෝණික ත්‍රිකෝණයක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ ඍජු කෝණික ත්‍රිකෝණයට සම්බන්ධව අහලා තියෙන අදාළ ප්‍රශ්න වලට උත්තර ලියන්න තමයි කියන්නේ. අපිට මේ ඍජු කෝණය සම්බන්ධව ප්‍රශ්න වගේක් අහනවා. අපි බලමු මොනවද කියලා. හරි. තියෙනවා යටින් මොන දී ඇති ත්‍රිකෝණයේ විශාලතම පාදය. මේ දී ඇති ත්‍රිකෝණයේ විශාලතම පාදය තමයි අපෙන් අහන්නේ. ඒක නම් පුළුවන් නේ. ලේසි දෙයක් අපිට පේන්නේ මොකද්ද? පාදයේ විශාලතම අගය. සෙන්ටිමීටර් 13 තියෙනවා. සෙන්ටිමීටර් 12 තියෙනවා. සෙන්ටිමීටර් 5 තියෙනවා. විශාලතම පාදය වෙන්නේ AC පාදයනේ. විශාලතම පාදය ඔන්න පළවෙනි ප්‍රශ්නේදී විශාලතම පාදය AC. AC පාදය කියලා තමයි අපිට කියන්න වෙන්නේ. හරි. AB පාදය මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵලය අහනවා අපි. වර්ගඵලය දීලා තියෙනවානේ. හරි. AB පාදය මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵලය කො AB මෙන්න AB. හරිනේ. මෙන්න මේ AB පාදය මත සමචතුරස්‍රයක් ඇන්දොත් ඔය එන්නේ මෙන්න මේ විදිහට නෙනේ සමචතුරස්‍රයක්. ඒ කියන්නේ ඇන්දොත් ඔකේ 12යි එක පාදයක් 12යි අනිත් පාදයක් 12යි නන්නේ පාද හතරම සමානයි. දිග ගුණ කිරීම පළලනේ වර්ගඵලයේ දිග ගුණ කිරීම පළල. පාද හතරම සමානයි. 12 වරක් 12 144යි නේ. 12 වරක් 12 මෙන්න 144යි. දෙවරක් 2 4යි. දෙවරක් 1 2යි. එක් වරක් 2යි. එක් වරක් 1යි. 4යි 2යි 2යි 4යි 1යි. හරිනේ 144යි 144යි වර්ග සෙන්ටිමීටර. වර්ග සෙන්ටිමීටර 144යි. හරි. ඒක අපිට නිකම්ම කියලා තියෙන දෙයක්. ඊට පස්සේ BC පාදය මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵලය අපෙන් අහනවා. BC පාදය. BC පාදය මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵලය. බලමු අපි ඔන්න. BC කො BC. මේ තියෙන BC පාදය. හරි. ඒක හිස්තැන් වගේ තමයි කියන්නේ. ඒතකොට මේ හිස්තැන් වලට එන්නේ BC පාදය මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵලයනේ. ඒ කියන්නේ මෙන්න මේ පහේ එකක් නේ. සමචතුරස්‍රයේ පාද සෙන්ටිමීටර් 5යි නේ. පාද හතරම සමානයි. සෙන්ටිමීටර් 5 ඒවා. ඒ කියන්නේ 5 ගුණ කිරීම 5 සමානයි. 5 5 කීයද? 25 එන්න ඕනේ. ස්තැන් දෙක ඔහොම එන්න ඕනේ. ස්තැන් දෙක 5 ගුණ කිරීම 5 එක ස්තැනකට සහ ඒකේ පිළිතුර එක ස්තැනකට එන්න ඕනේ. වර්ග සෙන්ටිමීටර් 25යි. ඔන්න දෙවෙනි අපේ ප්‍රශ්නේ. ඒ කියන්නේ දෙවෙනි අහලා තියෙන අපේ ඊළඟ හිස්තැන. හරි. ඊට පස්සේ කියනවා AC පාදය මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵලයක් අහනවා. AC බලන්න. AC. මෙන්න AC. හරි. AC පාදය මත ඒ කියන්නේ සමචතුරස්‍රයේ ඉන්නේ 13 නේද? පාදයක් 13 වෙච්ච එකක් තමයි එන්නේ. 13 වෙච්ච පාදයක් 13 වෙච්ච ඒ කියන්නේ පාද හතරම සමානයි. මෙතනින් අඳින ඍජු මේ සමචතුරස්‍රයනේ. AC පාදය සම්බන්ධ කරලා අඳින සමචතුරස්‍රය. එතකොට මේ වගේ සමචතුරස්‍රයක පාදයේ 13 ඒවා ටිකක් තියෙනවා. ඒ කියන්නේ 13 ගුණ කිරීම 13 සමානයි බලන්න 13 ගුණ කිරීම 13 අපි දන්නවනේ අපිට අවිල්ලා තියෙනවා දැන් 13 ගුණ කිරීම 13 3 වරක් 3 9යි 3 වරක් 1 3යි එක් වරක් 3යි එක් වරක් 1යි නේ 9යි 3යි 3යි 6යි 1යි නේ 169යි නේ 169 මොනවද වර්ග සෙන්ටිමීටර 169යි ස්තැන් දෙකට එන්න ඕනේ එතකොට 13 ගුණ කිරීම 13 එක ස්තැනක් 169 වර්ග සෙන්ටිමීටර 169 එක ස්තැනකට එන්න ඕනේ හරි AC පාදයේ මත ඇති සමචතුරස්‍රය වර්ගඵලයක් හරි ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ බලමු අපි BC හා BA පාද මත ඇති BC සහ BA පාද මත ඇති සමචතුරස්‍ර වල වර්ගඵලයන්ගේ ಐಕ್‍ය අහනවා ස්තැනට දෙන්න ඕනේ හරි බලමු අපි ಐಕ್‍ය ඒ කියන්නේ 169යි ඔන්න මේ මොකක්ද ආවේ මෙන්න මේ ආවේ නම් AC හරි AC නෙමෙයි අහන්නේ අපෙන් BC සහ BA අහන්නේ අපෙන් BC සහ BA වර්ගඵල වල එකතු අහන්නේ BC ආව සෙන්ටිමීටර 25ක් සෙන්ටිමීටර 25ක් ධන BA ආවා අපිට දීලා තිබුණානේ 12 වරක් 12 144යි 144යි හරි දැන් මොකද කරන්නේ මේ දෙන්නගේ එකතු අහන්නේ අපි එකතු කරලා බලන්න ඕන නම් අපි එකතු කරලා බලනවා 144ට අපි 25ක් එකතු කරලා බලනවා 5යි 4යි 9යි 4යි 2යි 6යි 1යි 169යි ඔන්න පිළිතුර එතන පිළිතුරට එන්න ඕනේ ස්ථානට 169 එන්න ඕනේ ඔන්න එතන උත්තරයට එන්න ඕනේ 169යි නේ එකතු වෙන්න ඕනේ 169 වර්ග සෙන්ටිමීටර 169 වර්ග සෙන්ටිමීටර ಐಕ್‍ය BC හා BA පාද මත ඇති සමචතුරස්‍ර වල වර්ගඵලයන්ගේ ಐಕ್‍ය කියන තැන හිස්තැනට එන්න ඕනේ 169 හරි ඊට පස්සේ අහනවා එම නිසා AC පාදයේ මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵලය. එම නිසා AC පාදය මත මෙන්න AC පාදයේ මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵලය හරි BC හා BA පාද මත ඇති සමචතුරස්‍ර වර්ගඵලයන්ගේ ಐಕ್‍යයට සමාන
වේ නොවේ කියලා හිස් තැන් දෙකක් තියෙන වරහන් ඇතුලේ වේ හෝ නොවේ කියලා. හරිනේ. AC පාදයේ මත ඇති සමජාත වර්ගඵලය හරි BC පාදය හා BA පාදයේ මත ඇති සමජාත වල වර්ගඵලයන්ගේ ඓක්‍යයට සමාන වෙනවද? හරිනේ. මෙතන මේ දෙන්නගේ එකතුව ආවා 169ක් මෙන්න. අපි එකතු කරලා දරුවා. මේ පාදයේ වර්ගඵල එකතුව 169ක් ආවා. හරිනේ. ඔන්න AC පාදයේ මත ඇති සමජාත වර්ගඵලය මේ තියෙන්නේ 169. හරි. එහෙනම් අපිට කියන්න පුළුවන් සමාන වේ කියලා නේ. එච්චරයි තියෙන්නේ. කලේසි ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ කියන්නේ මේ කියලා තියෙන්නේ පයිතගර සම්බන්ධය තමයි ඔය කියලා තියෙන්නේ. ඒකට ත්‍රිකෝණික ත්‍රිකෝණයක පයිතගර සම්බන්ධය ගැන විස්තරයක් තමයි අපි මේ හතරවෙනි ප්‍රශ්නේදී කරේ. හරි. ඔන්න එහෙනම් අපි වලේ 19 1 කියන අභ්‍යාසය ඔය විදිහට සාකච්ඡා කරා. ඒකෙදි සාකච්ඡා කරද්දී අපිට හම්බුනේ පයිතගර සම්බන්ධයට අදාළව තියෙන ප්‍රශ්න ටික. ඒ කියන්නේ පයිතගර සම්බන්ධයට අදාළව ත්‍රිකෝණික ත්‍රිකෝණවල දිග ප්‍රමාණයන් පාදවල දිග ප්‍රමාණයන් දුන්නාන් පස්සේ ඒවට හරියට පයිතගර සම්බන්ධය ගොඩනගන්නේ කොහොමද කියන දේවල් ටික අවබෝධ කරගන්න මෙන්න මේ 19 1 කියන අභ්‍යාසෙදී. හරි. අපි එහෙනම් ඔන්න 19 1 අභ්‍යාස සාකච්ඡා කරලා ඉවරයි. මම ඊළඟට 19 2 අභ්‍යාස සාකච්ඡා කරන්න වෙනම බලාපොරොත්තු වෙනවා. හරි. ඔක්කොටම ආයුබෝවන්. Thank you.